අයිබෝවන් කොරියන් සරසවිය මේ මම දැන් අද ලෑස්ති වෙන්නේ අර ඉතුරු ප්‍රශ්න 50 කරන්න කියලා. එතකොට මම හිතනවා අර ප්‍රශ්න එකේ ඉඳන් 150ට කරලා ඔයාලා දැන් බලලා ඇති කියලා. ඉක්මනට මම කරගෙන යනවා. මොකද වීඩියෝ 70ක් විතර සමහරට 80ක් වෙන්නත් පුළුවන්. කරලම තමයි ඒක බලන්න ඕන. කොච්චර කාලයක් ඇයිද කියලා වීඩියෝ දාන්න. එතකොට ප්‍රශ්න තව 50ක් මම කරන්න අද ලෑස්ති වෙනවා. ප්‍රශ්න නෙවෙයි උත්තර ටිකක් කියන ඒවා දිග වෙයි. ඒක නිසා කාලය පොඩ්ඩක් වීඩියෝ එකේ වැඩි වෙයි. ඒකට කරන්න දෙයක් නැහැ. මොකද ප්‍රශ්න 50ක්ම මම කරන්න ලෑස්ති වෙන්නේ. මේ ටික ඉවර කරාම එක සෙක්ෂන් එකක් ඉවරයි රීඩින් වල. එතකොට එකේ ඉඳන් 150ට කරා. දැන් 151 ඉඳන් තමයි ප්‍රශ්නේ උත්තර 4 තෝරලා දෙන්න තියෙන්නේ මොකද්ද කියලා. ඇත්තටම මේක මේ සම්පූර්ණ තේරුම දැනගන්න ඒක ඔයාලට මේ හිතා ගන්න ඒ කියන්නේ සම්පූර්ණ තේරුම ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි. ඊට අමතරව මම කෙටි ක්‍රමයකුත් තියෙනවා. ඒ කෙටි ක්‍රමයේ පාවිච්චි කරන සම්පූර්ණ තේරුම අර මොකටද හිත මතක තියාගන්න අමාරු කෙනෙක් නම් කෙටි ක්‍රමයේ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් සම්පූර්ණ තේරුම පාවිච්චි දැනගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. මේක මොන විදියට මේ ප්‍රශ්නේ උඩ යට ගහලා උත්තර වෙනස් කරලා මොන කරලා ඇහුවත් අපිට එතකොට උත්තරයක් දී ගන්න හැකියාව තියෙන නිසා එතකොට මේ රූපය අරින වෙන රූපයක් දුන්න හෝ වෙන විදියකට මේ ප්‍රශ්නේ අහුව හෝ මේ හැම වචනයක්ම දන්නවනම් මේ හැම විදියක්ම දන්නවනම් ඇත්තටම ඕන දෙයකට උත්තර දෙන්න පුළුවන්. ඒක තමයි වටින්නේ. ඊට අමතරව මේක පාඩම් කරගන්න අමාරු කෙනෙක් නම් මම කරන කෙටි ක්‍රමය පාවිච්චි කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ. එතකොට 151 අපි බලමු මේ 151 හොඳට පේනවා. 151 ප්‍රශ්නෙට අපි යන් 151 ප්‍රශ්නේ හොඳට පේනවා. මෙයා සපත්තුව ගලවනවා කියලා. සපත්තුව ගලවන මේ හුලම් පාරක් වගේ උඩට යන්නේ මෙයා උඩට යන නිසා අනිතේ පඩියක් එක කකුලක් තියලා තියෙන්නේ. උඩ ඉස්සරහට යන්නේ නම් සපත්තුව ගලවනවා කියලා පේනවනේ. ඒතකොට සපත්තුව කියන එකෙන් අල්ලන්න බෑ. මේ සපත්තුව වල කුඩු කියලා තියෙනවා, සින්බල් කියලා තියෙනවා. මෙතන උත්තරවල තියෙන්නේ සින්බල් කියන වචනේ. අනිත් දෙක ගැලපෙන්නේ නැහැ. එතකොට අපි බැලුවොත් සින්බල් කියන වචනේ සින්බල් කියන වචනෙන් හොයන්න බෑ. මොකද දෙකේම තියෙන නිසා. එතකොට ඊළඟ වචනේ තියෙනවා එහෙනම් අර ගලවනවා හෝ දානවා කියන එක. මේ සින්ගෝ කියන්නේ දානවා කියන එකට, පොත්ගෝ කියන්නේ ගලවනවා. එහෙනම් පොත්ගෝ කියන එක රවුම් කරගන්න අර ලේසියෙන් හොයන අය, කෙටි ක්‍රම හොයන අය පොත්ගෝ කියන්නේ ගලවනවා. ඒක ගලවනවා නම් උත්තරය 4 වෙන්න ඕන. අපි කීවල බලමු සම්පූර්ණම. සින්බරල් පොත්ගෝ චිබේ චිප් අනරෝ තොරකම් නිදා. සින්බරල් පොත්ගෝ චිප් අනරෝ තොරකම් නිදා. ඒ කියන්නේ සපත්තු ගලවලා ගේ ඇතුළට ඇතුල් වෙනවලු. එතකොට උත්තරය 4. සපත්තු ගලවලා ගේ ඇතුළට ඇතුල් වෙනවා. ඒක තමයි මේ කරන්නේ අත්‍තරම 151 උත්තරේ 4. අපි යන් 152ට ඉක්මනට යන් අපි ඉක්මනට කරමු. 152 බලන්න මේක මේ පොඩි ළමයින්ට විතර නෙමෙයි ලොකු අයටත් මේ විදිහට තමයි කොරියාවේ බේත් දෙන්නේ ගියොත් තේරෙයි. කරිසම පාත් කරලා මේ නර්සලා බේත් ගහනවා. ලංකාවේ නම් ඒක වෙන්නේ නැති දෙයක්. අතරනේ ලංකාවේ බේත් දෙන්නේ. මේක පස්ස පැත්තට තමයි බේත් දෙන්නේ. 152 152 නර්ස්ට කියන්නේ කනෝසා කියලා. කනෝසා කියන්නේ හෙදිය. ඒක හරි හැම එකෙම තියෙනවා. එහෙමනම් බේතට කියන්නේ මොකද්ද? බේතට කියන්නේ චුසා. බේතට කියන්නේ චුසා රවුම් කරගන්න. මෙන්න චුසා. මේ පෙන්නන්නේ චුසා රල් කියන්නේ නිපාතෙත් එක. චුසා කියන්නේ බෙහෙත. නැත්තම් අපි කියමු ඖෂධය, ප්‍රතිජීවක ඖෂධය. එහෙම නැත්තම් එතකොට ඖෂධ බෙහෙත් විදින බෙහෙත කියන එකට චුසා කියලා කියන්නේ. එතකොට කනෝසා ගා අයිඒගේ චුසාරල් නෝගෝ ඉස්සම්නිදා. ඒ කියන්නේ හෙදිය ළමයාට ළමයෙක් ඉන්නේ ළමයාට බෙහෙත් විදිමින් ඉන්නවා. හරිද? එතකොට උත්තරේ 152 උත්තරය කෙටි ක්‍රමය චුසා කියන්නේ විදින බෙහෙතක්. එතකොට 152 උත්තරය 1. කනෝසාගා අයියේගේ චුසාරල් නෝගෝ ඉස්සම්නිදා. ඒ කියන්නේ හෙදිය ළමයාට බෙහෙත් විදිමින් ඉන්නවලු. උත්තරය 1. පියන් ඊළඟට 153 153 තියෙන්නේ බලන්න මේ මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා ෆෝන් එකකින් කෝල් එකක් ගන්නවා. එහෙමනම් මේ තියෙන්නේ අනිත් එක හෑන්ඩ් ෆෝන් එකක්. ලෑන්ඩ් ෆෝන් එකක් නෙවෙයි තියෙන්නේ. ඇත්තේ තියෙන හෑන්ඩ් ෆෝන්. එහෙනම් හෑන්ඩ් ෆෝන් එක කියන්නේ හිදේචොන්හා. හිදේචොන්හා කියන්නේ හෑන්ඩ් ෆෝන් එකට. ඉරක් ගහලා දාගෙන හිදේචොන්හා දැක්ක ගමන් ගහන්න උත්තරය 4 කියන්නේ තියෙන්නේ හිදේචොනාරෝ තොන්හාරල් හගෝ ඉස්සම්නිදා. ඒ කියන්නේ හෑන්ඩ් ෆෝන් එකක් භාවිතා කරලා කෝල් එකක් ගනිමින් තොන්හා කියන්නේ කෝල් කරනවට හිදේචොනාරෝ තොන්හාරල්
හගෝ ඉස්සම් නිදා. ඒ කියන්නේ හෑන්ඩ් පවුන්ඩ් එකකින් කෝල් එකක් ගන්න මිනින උත්තරය 4. අපි යන් 154ට 154 සීතල කාලේ බහුලව සිදු කරන සිදුවීමක් තමයි කොරියාවේ තියෙන්නේ. කම්පැනි වල ඔයාලා වැඩ කරා සමහර මෙතන මේ කම්පැනි නෙමෙයි පහිතනේ පාරක්. නැත්නම් සමහර කම්පැනි මේ පැත්ත වෙන්න පුළුවන්. මේ කම්පැනි පාරේ කම්පැනි අය ඇවිල්ලා වැඩ ගන්න ඇවිල්ලා අයිස් අයින් කරනවා. ඔයාලට සිද්ධ වෙනවා මේක කරන්න. මොකද කම්පැනි හැමතැනම අයිස් හිම වැටෙනවා. හිම වෙනවා මේ පාරේ ඇවිදින්න බෑ. බඩුවක් කරා යන්න බෑ. ඒ නිසා වාහන යන්න බෑ. ඒ නිසා මේවා අයින් කරනවා. කරන්න සිද්ධ වෙයි. සීතලයි හැබැයි කරන්න දෙයක් නැහැ. පඩි හම් වෙනවා. 154 හිම අයින් කරනවා වෙනවා. හිම අයින් කරනවා. මේ අජොසිදරි කියලා හතරෙම තියෙනවා. ඒ කියන්නේ අංකල්ලා. අංකල්ලා තමයි වැඩි කරන්නේ. මෙතන අඬිලා කරනවා. ඒක අජොසිදරි කොහෙද මේ තියෙන උත්තරය නුනි. හිමනේ. මේ අනිත් ඒවා හිම කතාවක් නැහැ. අනිත් ඒවා තියෙන වෙන කතන්දර. එතකොට අජොසිදරි නුනි. නැත්තම් නුනල්. අජොසිදරි නුනල් විතර තියෙන නුනල් චිවුග ඉස්සමිලා. එතකොට අංකල්ලා හිම අයින් කරමින් ඉන්නවා. චිවුගෝ නැත්තම් මකනවා කියන්නේ චිවුගි කියන්නේ මකණයට. එතකොට මකනවා කියන්නේ ඒ වගේ වචනයක් තමයි එන්නේ අයින් කරනවා. මකලත් අයින් කරනවානේ අපි. එතකොට චිවුගි කියන්නේ මකණයට. එහෙනම් මේ චිවුගෝ ඉස්සමිලා කියන්නේ අයින් කරනවා කියන එකේ මකනවා කියන එකේ ක්‍රියාපදේ. ඒවා ඉතින් හිතලා කරන්න ඕන දේවල්. ඒවා කොරියන් හොඳට දැනගත්තාම ඕවා අහු වෙනවා. අපිට අහු වෙනවා. ඒ වුණාට මේ වචන මේ ඇත්තටම මේ වචන කොරියන් වචන එකට එකතු කරලා තියෙන්නේ. මේවා කියන ඒවායින් ඔයාලට තේරෙන්නේ නැති. ඒතකොට අජුසිදරි නුනල් චිවුගෝ ඉස්සමිලා අංකල්ලා හිම අයින් කරමින් ඉන්නවා. ඒතකොට මේකේ වචනේ තමයි හිම. හිම කියන එක තමයි රවුම් කරගන්න. එතකොට ඒ වචනින් මේ උත්තරය අල්ලා ගන්න පුළුවන් ලේසියෙන්ම. අජුසිදරි නුනල් චිවුගෝ ඉස්සමිලා අංකල්ලා හිම අයින් කරමින් ඉන්නවා. උත්තරේ 2. 155ට යන් 155 මේකේ දේශින් වචනේ මම දැන් ඉක්මනට යනවා. මේකේ දේශින් වචනේ සොල්කොජිරල් කියන එක රවුම් කරගන්න. සොල්කොජිරල් කියන එකේ කෙලින් වෙනවා පිංගන් හොදනවා කියන වචනේ. පිංගන් හොදනවා කියන තේරුම එනවා. මේ බලන්න මේ ඇන්ටි මේ පිංගන් ගොඩක් තියෙන මේ පිංගන් ගොඩ හොදනවා. මේ සිත්තමක් කම්පැනික් සිත්තමක් වෙන්න ඕන. එතකොට අජුමොනිගා සොල්කොජිරල් හගෝ ඉස්සමිදා ඇන්ටිලා අජුමොනි කියන්නේ ඇන්ටිලා එතකොට ඇන්ටිලා පිංගන් හොදමින් ඉන්නවා. මම අද කරපු තියරි වල මේ හගෝයිසම් නිදා බලන්න හැමතැනම වගේ අහුවෙන එකක්. ඒ කියන්නේ වර්තමානයේ කරමින් සිටින දෙයකට තමයි හගෝයිසම් නිදා දාන්නේ. සොල්කොජි හදා කියන එක දයන්නන් කළා නැහැ. මෙතන රෙල් කියන මේ නිපාති දාලා තමයි හගෝයිසම් නිදා නිකම් භාවිතා කරලා තියෙනම පුළුවන්. ඒ කියන්නේ මූලික ක්‍රියාපදයට දාන්න දුව වෙනමත් හදන්න පුළුවන්. මේවා එක එක කොරියන් තියරි මේ වැඩි හිතන්න එපා. මම කියන්නේ හගෝයිසම් නිදාව කරමින් සිටින ක්‍රියාවක්. ඒක තේරුම් ගන්න. එතකොට 155 අජමුනිගා සොල්කොජිරල් හගෝයිසම් නිදා උත්තරය 4. එහෙමනම් ඇන්ටිලා පිංගන් සෝදමින් ඉන්නවා. 155 4. 156 තොයි තියෙන පිංගාන හොදනවා. 156 උත්තරය මේ සේජ කියන එක රවුම් කරගන්න. සේජ කියන්නේ මේ බලන්න මේ සබන් වගේ දෙයක් නේ තියෙන්නේ. එහෙනම් පිංගන් සෝදන ද්‍රව්‍ය තමයි ওই සේජ කියන්නේ. පිංගන් හොදන්න ගන්නේ අපි විම් ගන්න. ඒ වගේ විම් වගේ සේදුම් දියරයක්. මේ ගැන තමයි මේ කියන්නේ සේදුම් දියරය කියලා දාගන්න. පිංගන් සේදුම් දියරය කියලා මේක දාගන්න සේජ කියන එකට. එතකොට මේ කියන්නේ සේජේරෝ චොප්සිරල් තග්ගොයිසමිදා. එතකොට සේදුම් දියරෙන් පිංගාන පිහිදමින් නැත්තම් අතුල්ලමින් ඉන්නවා. පිහිදමින් ඉන්නවා. එතකොට සෝදමින් ඉන්නවා. එතකොට ඒක තමයි උත්තරය 156 උත්තරය. සේජේරෝ චොප්සිරල් තග්ගොයිසමිදා. එතකොට පිංගාන පිහිදමින් පිංගන් සෝදන දියර වලින් ඉන්නවා. ඒක තමයි ඔගේ තේරුම. එතකොට ඒක හරි. දැන් ඔන්න 156 උත්තරේ 2. ඔන්න දැන් තමා අමාරු එකක් තියෙනවා. මේ වගේ ඒවා ඇත්තටම මේ කෙටි ක්‍රම භාවිතා කරන්න බෑ. පුළුවන් ක්‍රමයක් තියෙන. ඒ වුණාට ඒක සාර්ථක නෑ. මොකද මේ වගේ ඒවා වෙනස් කරලා ඉන්න පුළුවන්. බලන්න 157 උත්තරය හොයන විදිය. අපි හොයන විදිය මේ යට දේවල් බලන්න යන්න එපා. උසල මේක බලන්න. බෑග් එකක් මානොන් 20000යි. ඒ කියන්නේ ඊමානොන් තමයි මේ තියෙන්නේ. බෑග් එකක් ඊමානොන්, පොතක් පානොන්, කුඩයක් ඕචොනොන්. ඔය තමයි තියෙන ගණන් තුන. එතකොට මේ ගණන් තුනේ බලන්න බෑග් එක වැඩිම ගණන්.
ඊළඟට පොත, ඊළඟට කුඩය. එහෙමනම් මේ තියෙන උත්තර වලට අපි මේ උත්තර වලින් ගැළපෙන වැඩේ නිවැරදි පිළිතුර තමයි අපි තෝරන්නේ. නිවැරදි පිළිතුර එකයි තියෙන්නේ මෙතන. හරිද? මේ ගැන මේ කොටුවේ තියෙන දේවල් ගැන මෙතන උත්තර හතරක් තියෙනවා. බලමු උත්තර හතර. සෙජ්ජුන් ඒසෝ චෙගි චේල් සම්නිදා. සෙජ්ජුන් ඒසෝ චෙගි චේල් සම්නිදා. මේ තුනෙන්ම සෙජ්ජුන් කියන්නේ මේ තුනෙන්ම. සෙජ්ජුන් ඒසෝ. අන්න එක මතක තියාගන්න. සෙත් කියන්නේ තුන, ජුන් කියන්නේ තුනෙන්ම. නෙම්ම. එතකොට තුනෙන්ම චෙගි පොත චේල් සම්නිදා. වඩාත්ම ගණන් අඩුලු. වඩාත්ම ලාභයිලු. වැරදීනේ. කුඩේ තමයි අඩු. ලාභයි නෙවෙයි අඩුයි. සම්නිදා කියන්නේ අඩුයි. සෙජ්ජුන් ඒසෝ චෙගි චේල් සම්නිදා. වඩාත්ම. චේල් කියන්නේ වඩාත්ම මිලෙන්න අඩුයි. ඒක වැරදි. වඩාත්ම මිලෙන්න අඩු කුඩේ. එහෙනම් ඒක වැරදි. ඊට පස්සේ දෙක බලන්න සෙජ්ජුන් ඒසෝ කබං අල් චේල් සම්නිදා. මේ තුනෙන්ම බෑගය ගොඩක්ම ගණන් අඩුයිලු. ගොඩක්ම ගණන් වැඩි එක තමයි බෑගය. ඒකට එකත් වැරදි. 157 තුනේ උත්තරේ තියෙන්නේ සෙජ්ජුන් ඒසෝ උසං අල් චේල් පිස්සම්නිදා. මේ තුනෙන්ම සෙජ්ජුන් ඒසෝ කියන්නේ මේ තුනෙන්ම උසං අල් චේල් පිස්සම්නිදා. කුඩය වැඩියෙන්ම ගණන් වැඩිලු. මේ අඩුම මේ වැඩිම. පිස්සදා කියන්නේ වැඩිම. එතකොට පිස්සම්නිදා කියන්නේ වැඩිය. වැඩිද? නෑ. වැඩියෙන්ම කියන්නේ ගණන් අඩුම එක තමයි උසන්. උසන් කියන්නේ කුඩය. උසනි චේල් පිස්සම්නිදා. සෙජ්ජුන් ඒසෝ උසනි චේල් පිස්සම්නිදා කියන්නේ මේ භාණ්ඩ තුනෙන්ම කුඩය වඩාත්ම ගණන් වැඩිලු. වැරදි. ඊට හතරට ඉක්මනට යන් සෙජ්ජුන් ඒසෝ කබං අල් චේල් පිස්සම්නිදා. මේ තුනෙන්ම බෑගය වඩාත්ම ගණන් හරි. මේ තුනෙන්ම එහෙනම් මෙයා කියනවා වඩම්ම හරි. මේ තුනෙන්ම ගණන් වැඩිම කියලා කියනවා. එහෙමනම් බෑගය. සෙජ්ජුන් ඒසෝ කබං අයි චේල් පිස්සම්නිදා. සෙජ්ජුන් ඒසෝ කබං අයි චේල් පිස්සම්නිදා කියන්නේ මේ තුනෙන්ම බෑගය වඩාත්ම මිලෙන් වැඩිලු. හරියටම හරි. ඊමානොන් තමයි මෙතන වැඩිම ගානක් තියෙන්නේ. සෙජ්ජුන් ඒසෝ කබං අයි චේල් පිස්සම්නිදා උත්තරය 4. වඩාත්ම ගාන වැඩි බෑගය. මට හිතෙනවා ඔයාලට තේරෙන්නේ නැtei කියලා. මේක ටිකක් තර්කානුකූල ප්‍රශ්නයක්. ඒක මේව ගැන දැනගන්න ඕන. මම කියපු දේවල් වලින් ඔයාලා ඔක්කොම වචන ටික ටික් කරගෙන මේ ටික ඔක්කොම පාඩම් කරගන්න. මේ හැමදේම මම කිව්වා. සෙජ්ජුන් කියන්නේ තුනෙන්ම, කබං කියන්නේ බෑගය, චේල් කියන්නේ වඩාත්ම, පිස්සදා කියන්නේ ගණන්, සදා කියන්නේ මිල අඩුයි. ওই දෙක තමයි හතර තමයි මේ වචන හතරෙන් මේ ගේම ගහන්න පුළුවන්. එහෙමනම් 157 උත්තරය 4. අපි යන් ඊළඟ එකට 158 හොඳට බලන්න. 158 මේ ජනේලේ ඊතලයේ තියෙන්නේ කොයි පැත්තටද? අරින්න පැත්තටද වහන පැත්තට? ඇත්තට මේ වහන පැත්තට. මම බිත්තිය ඩොග් ගාලා දෙක දෙනවා. මේ ජනේලේ කියලා වදිනවා. ඒක නිසා මේ ගෑනු කෙනා වැරදියට හිතා ගන්න එපා අරිනවා කියලා. ඇත්තට මේ ඊතලේ දිහා බලන්න වහනවා. කොයි පැත්තට මේ වෙනවා නම් අනිවාර්යෙන් ජනේලේ වහනවා වෙන්න ඕන. එතකොට එහෙනම් වහනවා කියන එකෙන් තමයි මේක අල්ලන්න තියෙන්නේ. අපි මේ 158 බැලුවොත් උත්තරේ 4 තියෙන්නේ යෝජාගා චන්මුනල් තග්ගෝ ඉස්සමිදා. තත්ත කියන්නේ වහනවට. යොල්ද කියන්නේ අරිනවට. එතකොට යෝජා කියන එක සමානයි ඔක්කොගෙම. චම්මුන් කියන එක එකකවත් නැහැ. එතකොට ජනේලයට නම කියන එක දැනගත්තත් මේක උත්තරේ ගහන්න පුළුවන්. එහෙනම් චම්මුන් කියන එක ට වඩා හොඳ හැබැයි තද්ගෝ කියන එක රවුම් කරගත්තා නම් තද්ගෝ කියන්නේ වහනවා කියලා තේරෙනවනේ. තද්ගෝ කියන එක රවුම් කරලා ලියා ගන්න වහනවා කියලා. එතකොට චම්මුන් කියන එකත් හොඳයි. ජනේලියක් පේන්නම තියෙන නිසා ජනේලියක් කියන අඳුරනෝනේ. එතකොට කාන්තාව ජනේලිය වහමින් ඉන්නවා. තද්ගෝ ඉසමින්දා. ඒ කාන්තාව ජනේලිය වහමින් ඉන්නවා. 158 උත්තරේ 4 කාන්තාව ජනේලිය වහමින් ඉන්නවා. රවුම් කරන්න ඕන තද්ගෝ. තද්ගෝ කියන්නේ වහනවට. අපි යන් 159ට 159ත් අර ඉස්සර වගේම හිතන එකක් කලින් අහුණා මේ වගේ එකක්. අර බෑක් අහුනේ ඒ වගේ තුනක් තමයි රූප තුනක් තියෙන්නේ. හොඳට බලන්න රූප තුන. මෙව්වා සාමාන්‍යයෙන් මේ සුචි කියන කෙනා අපිට මෙතන මේ අඩුම වයස එක්කෙනා මෙතෙන්ට දෙන්න පුළුවන්. සුචීට 29 දීලා ඊට පස්සේ රියාට 33 දීලා මෙයාට 36ම දෙන්න පුළුවන්. ඒක නිසා හොඳට බලන්න නම් හෝ රූපයේ වෙනසක් වෙන්න පුළුවන්. ඒ නිසා උත්තරේ ගහන්න යන්න එපා මේ වගේ එකක් දැක්කොත් කියවන්න නැතුව. ඒක නිසා හැම වෙලෙම ඔයාලට පුරුදු උත්තරේ ගහන්න යන්න නැතුව මේවයි තියෙන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා බලන්න. ඒක තමයි දෙන්න තියෙන අවවාදේ. ගොඩක් අය මේක හිතාගෙන මේ උත්තරෙන් පාඩම් කරන් ගිහලා ගහනවා වැරදි.
ඒක තමයි වෙන්නේ. එතකොට 159 මම මේ කියලා දෙන දේ දැනගත්තොත් ඔයාලට ඕන විදිහකට රවුන්ඩ් කරලා මේක ගහන්න පුළුවන් වෙන්න ඕන. මෙයාගේ නම සුචි. සුචි නමයි නම සුජි නම. මෙයාගේ නම රියා. මෙයාගේ නම රින්. මේ කොණ්ඩේ දිගේ කෙනාට වයස 37 33යි. සල් කියලා තියන්නේ 30 වයසනේ. එතන 33යි සල්. ඊළඟට රියාගේ වයස 29යි සල්. වයස තමයි සල් වලින් අරගන්නේ. ඊට පස්සේ 36යි සල් එයා රින්. එයා කන්නඩි දාන එක්කෙනා. එතකොට බලන්න උත්තරවල අපි උත්තරේ හොයාගන්න විදිය රින්ෂි ගා නායිගා චේල් චොක්සම්නිදා. රින්ගේ වයස නායි කියන්නේ වයස රින්ෂිගා නායිගා රින්ෂිගා නායිගා චේල් චොක්සම්නිදා. රින්ෂිගේ වයස වඩාත්ම කුඩායිද? හරිද? වැරදි. එතකොට මේ දෙන්නගේ වයසට වඩා මෙයා වයස වැඩිම කෙනා. එයා කුඩා මේ කිව්වොත් වැරදි. චේල් වඩාත්ම කුඩාය. වඩාත්ම අඩුය. ඒක තමයි කියන්නේ. රින්ෂිගේ වයස වඩාත්ම අඩුයි පළවෙනි එක වැරදි. දෙකේ කියනවා සුජිසි. සුජිසිගා නායිගා චේල් මාන්සම්නිදා. සුජි කියන කෙනාගේ වයස නායි කියන්නේ වයස වඩාත්ම වැඩිලු මාන්සම්නිදා. හරිද? වැරදි. වඩාත්ම වැඩි කෙනා රින්. එහෙනම් තුනත් දෙකත් වැරදි. සුජිසිගා නායිගා චේල් මාන්සම්නිදා. සුජිසිගේ වයස වඩාත්ම වැඩි එක්කෙනාද? වැරදි. දෙක වැරදි එහෙනම්. 3. රියාෂි රින්ෂිපොදා ඉල්ගොප්සල් චොක්සම්නිදා. මෙයා කියනවා රියාෂිගා රියාගේ රියා රින්ෂිපොදා රින්ට වඩා ඉල්ගොප්සල් චොක්සම්නිදාලු. මේ රියා කියන කෙනා රින්ෂිට වඩා අවුරුදු 7ක් ඉල්ගොප්සල් චොක්සම්නිදාලු. හරි නේද? මේ බලන්න. රියාගේ 29යි රින්ෂිපොදා රින්ට වඩා ඉල්ගොප්සල් අවුරුදු 7ක් බලන්න 29 ඉඳන් 36ට 7යි චොක්සම්නිදා කියන්නේ කුඩයි. එතකොට උත්තරය 3. රියාෂි ගාන් රින්ෂිපොදා ඉල්ගොප්සල් චොක්සම්නිදා. රියා රින්ෂිට වඩා අවුරුදු 7ක් අඩුයි. රියා රින්ෂිට වඩා අවුරුදු 7ක් අඩුයි. හරිනේ. රින්ෂිට වඩා අවුරුදු 7ක් අඩුයි. උත්තරේ 3. අපි බලමු 4 වැරදින හේතුව. සුජිසි ගා රින්ෂිපොදා සම්සල් මාන්සම්නිදා. මෙයා කියනවා සම්සල් නෙමෙයි සේසල් මාන්සම්නිදා. සුජිසි ගා රින්ෂිපොදා සේසල් මාන්සම්නිදා කියන්නේ සුජි කියන කෙනා රින්ෂිට වඩා අවුරුදු 3ක් අවුරුදු 3ක් මාන්සම්නිදාලු. වැඩිද? අඩුයි. හරිද? තේරුම් ගන්න. සුජි කියන කෙනා මෙයාට වඩා අවුරුදු 3ක් වැඩිලු. වැඩි නෙවෙයි අඩුයි. ඒකයි මේ මාන්සම්නිදා කියන එකෙන් තමයි ඒක වැරදිලා තියෙන්නේ. චක්සම්නිදා කියලා තිබුණා නම් හරි. එතකොට ඒකේ උත්තරය රියාෂිගා රින්ෂිපොදා ඉල්ගොප්සල් චොක්සම්නිදා. උත්තරය ඒක. රියා රින්ෂිට වඩා අවුරුදු 7ක් අඩුයි. රියා රින්ෂිට වඩා අවුරුදු 7ක් අඩුයි. උත්තරය 3. 159 උත්තරය 3. මම හිතනවා මම කියපු දේ ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඕක ටිකක් තර්කානුකූල ප්‍රශ්නයක්. වචන හොඳටම දැනගන්න ඕන. මම කියපු වචන ඔක්කොම ලියා ගන්න, ලියලා පාඩම් කරගන්න. මේ වගේ දෙයක් අහුනොත් උත්තරේ ගහ ගන්න අමාරු වෙයි. මේවා තමයි කට් ඔෆ් මාක් හලන්න ගන්න වගේ ප්‍රශ්න. වගේ වාවොත් අමාරුයි. 160. ඕන ලේසි. මේවා අමාරු නෑ. 160 තියෙන්නේ වාහනයක් ඇත්තටම මොනවාද සබම් පෙන වගේ එකකට තියෙන නම් හොදනවා. මේ වාහනයක් හොදනවා. එතකොට මේකේ සබම් පෙන කියන එකේ සබන් වතුර කියන එකට උත්තරය තියෙනවා. මෙතනම උත්තරය 3 තියෙන්නේ පිනුත් මුල් කියන එකට ගහ ගන්න සබන් පෙන කියලා වැටෙනවා. සබන් වතුර පිනුත් මුල් කියන්නේ සබන් වතුර. චදොන් චාරල් තග්ගොයිසම් නිදා කියන්නේ සබන් වතුරෙන් වාහනයක් අතුල්ලමින් ඉන්නවා. තග්ත කියන්නේ අතුල්ලනවට. ඇත්තට මේ එහෙම වැඩක් තමයි වෙන්නේ. ඒතකොට උත්තරය 3 තියෙනවා. පිනුත් මුල් රෝ චදොන් චාරල් තග්ගොයිසම් නිදා 160 උත්තරය 3. සබන් වතුරෙන් වාහනයක් පිහිදමින් ඉන්නව නැත්තම් අතුල්ලමින් ඉන්නවා. 161කට යන් 161 තියෙන්නේ 161 බලන්න මේකේ හොයාගන්න පුළුවන් එකක් තියෙනවා. මේ බලන්න මේ තියෙනවා නේද මේ මොනවාද ඉදල් තියෙන්නේ මේ පාර පිරිසුදු කරනවා මේ
අජොස්සිලා එකතු වෙලා අජොස්සිලා අජුම්මල ඔක්කොම ඉන්නවා. සෙරිපත්දි තියෙනවා. මේවල් පිච්චරු තියෙනවා. මේවට කියන්නේ පිච්චරු කියලා. එතකොට ඉදල කොස්සර කියන්නේ පිච්චරු කියලා. මේ තියෙන උත්තරය. එතකොට පිච්චරු කියන එකෙන් මේක හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් සෙරිපත්දි වලින් උත්තර ගන්න පුළුවන්. මේ කුණු එකතු කරන එකට කියන්නේ සෙරිපත්දි කියලා. එතකොට මේ දෙකටම රවුම් කරගත්තත් කමන්නේ. නැත්නම් පිච්චරු වලට ගහගන්න. ඉදලක් දැක්කොත් උත්තරේ මේක අනිත් ඒ වගේ නැහැ. එතකොට උත්තරේ 4 තේරුම තමයි පිච්චරුවා සෙරිපත්ජිරල් ඉයොන් හේයෝ චොන්සෝ හගෝ ඉස්සම්නිදා. උස්ස සහ කුණු එකතු ඉදල සහ කුණු එකතු කරන එක භාවිතා කරලා පිරිසිදු කරමින් ඉන්නවා කියන එක තමයි උත්තරේ තේරුම. උත්තරේ 4 161 උත්තරේ 4. අපි යන් 162ට. 162 මේ තියෙන්නේ පාර අයිනේ කොරියාවේ පාර අයිනේ තියෙනවා පදික වේදිකාවක්. පදිකෙන්ට බයිසිකල් පදිනයට යන්න. ඒක පිරිසිදු කරන එක තමයි කියන්නේ. එතකොට ඒකට කියන්නේ කෝරි කියලා. කෝරි කියන්නේ ඒක. මේ පදික වේදිකාවට කෝරි කියලා රවුම් කරගන්න. එහෙම නැත්නම් අපිට චොන්සෝ කියන එකත් මේකේට ගන්න පුළුවන් රවුමක් කරලා පිරිසිදු කරනවානේ. මේ පිරිසිදු කරනවට කියන්නේ චොන්සෝ කියලා. ඒක රවුමක් ගහ ගන්න පුළුවන්. කෝරි කියන එකට ගහගත්තා කවන්නේ. චොන්සෝ කියන එකත් හොඳයි පිරිසිදු කරනවට. එතකොට ඒක රවුම් කරගන්න නොදන්න කෙනෙක්. එතකොට 162 උත්තරේ අජොස්සිදරි කියන්නේ අංකල්ලා කෝරි චොන්සොරල් හගෝ ඉස්සම්නිදා අජොස්සිලා මේ පදික වේදිකාව පිරිසිදු කරමින් ඉන්නවා. උත්තරේ 4. ඒකේ තේරුම අංකල්ලා පදික වේදිකාව පිරිසිදු කරමින්. හරි අපි යමු 163ට. 163 බලන්න මේක ඔයාලට පේන්නේ නැතුව ඇති මේක පැහැදිලි නැත්නම් මේ ෆොටෝ අනිවාර්යෙන් පැහැදිලි විභාගෙ මම කලිනුත් කිව්වා. එතකොට මේකේ තියෙන්නේ මේ බලන්න මේ වාහනයක මේ තෙල් ගහනවා. මේක වැරදි හිතන්න වෙන මොනවා හරි කරනවා කියලා මේ තෙල් ගහනවා වෙච්චර පැහැදිලි නැතුණාට විභාගෙ ෆොටෝ අනිවාර්යෙන් පැහැදිලි මේක තෙල් ගහන දොර ඇරලා මේ තෙල් දහනව එකක් තමයි කරන්නේ. එහෙනම් 163 උත්තරේ කෙලින් වෙනවා චුයූසෝ කියන එක ටිකක් ගහ ගන්න. චුයූසෝ කියන්නේ පෙට්‍රල් සෙට් එක නැත්තම් සෙට් එක තෙල් ගහන තැන. චුයූසෝ කියන්නේ පෙට්‍රල් සෙට් එක. එතකොට දෙකේ තියෙන්නේ චුයූසෝ ඒසෝ චිගෝනි කිරමල් නොග්ගෝ ඉස්සම්නිදා. එතකොට පෙට්‍රල් සෙට් එකේ සේවකයින් තෙල් දමමින් ඉන්නවා. නැත්තම් තෙල් ගහමින් ඉන්නවා. උත්තරේ දෙකේ තියෙන මේක 163 උත්තරේ 2. එතකොට චුයූසෝ ඒසෝ චිගෝනි කිරමල් නොග්ගෝ ඉස්සම්නිදා තෙල් සෙට් එකේ පෙට්‍රල් සෙට් එකේ සේවකයන් තෙල් ගහමින් ඉන්නවා. උත්තරේ 2. 164 බලමු මොකද්ද තියෙන්නේ කියලා. 164 තියෙන්නේ බලන්න මේ තියෙන්නේ ගොඩක් දුරට මට හිතෙන විදිහට මේ පේන විදිහට නම් වොෂින් මැෂින් මං හිතන්නේ එකලස් කරන තැනක්. කොරියාවේ ඉලෙක්ට්‍රික් බඩු ගොඩක් හදනවා. ඒ වගේ තැනක්. කමර ඔයාලටත් වැඩට යන්න පුළුවන් ඒ වගේ එකට කියන්න බෑ. 164 එතකොට කරන් බඩු මොන හරි හදනවා. එතකොට මේකේ උත්තරය තමයි කොන්ජන් ඒසෝ චොංගි පුපුමල් චොරි භගෝ ඉස්සම්නිදා. එතකොට මේකේ ඉරි ගහ ගන්න චොංගි පුපුම් කියන එකට මේ කරන් බඩු කියලා පේනවනේ වයර් තියෙන නිසා මේ මිනිස්සු හද ඉන්නේ ඒවා. එතකොට කොන්ජන් කියන එක දන්නවනේ වැඩපළ කියන එක. එතකොට වැඩපළේ සිට කරන් බඩු එකලස් කරමින් ඉන්නවා කියන තමයි මේකේ උත්තරේ තේරුම. කොන්ජන් ඒසෝ චොංගි පුපුමල් චොරි භගෝ ඉස්සම්නිදා. 164 උත්තරය 4 චොංගි පුපුම් කියන එක ඉර ගහ ගන්න කර්මාන්ත ශාලාවේ කරන් බඩු එකලස් කරමින් ඉන්නවා. 164 උත්තරය 4. අපි යන් 165ට 165 බලන්න මේ මිනිස්සු උස ගොඩනැගිල්ලක වීදුරු පිහදමින් ඉන්නවා තමයි මේ තේරෙන්නේ. ඒ කියන්නේ මේ වීදුරු හොදනවා. ඇත්තටම කිව්වොත් වීදුරු හොදනවා උස ගොඩනැගිල්ලක මේ එළිල වගේ මිනිස්සු. ඒක 165 අපි බලමු උත්තරේ මොකද්ද කියලා. උත්තරේ 3. උත්තරේ 3 තමයි තියෙන්නේ. ඒක මම හොයාගන්න විදිය කියන්නම්. මේක හොඳම වචනේ තමයි අපි ගමු කොන්මුල් ඉන්න උත්තරේ 3 නෙවෙයි උත්තරේ 2. එතකොට එතකොට මේකට දාගන්න වල චම්මුන් කියන එකට ඉරක් ගහ ගන්න. චම්මුන් කියන එක ඉරක් ගහ ගන්න. එතකොට චම්මුන් කියන්නේ මොනවද? ජනෙල්. මේ ජනෙල්නේ පිහිදාන්නේ. එතකොට මේ වගේ දැක්කම චම්මුන් තියෙන්නේ මේක විතරයි. එහෙනම් ඉරක් ගහ ගන්න නොදන්න අය තේරෙන්නේ නැති අමාරු අය චම්මුන් කියන එකට. එතකොට දෙකේ තියෙන සරම් දෙරි කෝචන් කොම්මුනි
චම්මුනල් තග්ගෝ ඉස්සම් නිදා. ඔය කියන්නේ මිනිස්සු සරම්දරි කියන්නේ මිනිස්සු කෝචන් කියන්නේ ලොකු ගොඩනැගිල්ල. නැත්තම් තට්ටු ගොඩක් තියෙන ගොඩනැගිල්ලක කොන්මුරි කියන්නේ ගොඩනැගිල්ලට කොන්මුරි චම්මුනල් කියන්නේ ජනෙල්. තග්ගෝ ඉස්සම් නිදා කියන්නේ පිහිදමින් ඉන්නවා. නැත්තම් හොදමින් ඉන්නවා. මේ නම් හොදනවා පිහිදනොත් වෙන්න පුළුවන්. ඒතර පැහැදිලි නෑ. එතකොට සරම්දරි කෝචන් කොම්මුරි චම්මුනල් තග්ගෝ ඉස්සම් නිදා මිනිස්සු ලොකු උස ගොඩනැගිල්ලක ජනෙල් පිහිදමින් ඉන්නවා. උත්තරේ 2. 162 65 උත්තරේ 2. අපි යන් ඊළඟ එකට 166 බලන්න මේ තියෙන්නේ ඉනිමග සහිත වාහනයක් මේ තියෙන්නේ. මෙතකොට මේ ඉනිමගේ දිගේ බලන්න මේ බඩු වගේක් උඩට අරන් යනවා. මෙහෙ වගේ නෙමෙයි ලොකු බිල්ඩින් වල අපි කියමු අලුත් වැඩියා කටයුත්තක් වගේ දෙයක් කරනකොට නැත්තම් බඩු වෙන ආපාතයක අපි කියන වෙන ගෙදරකින් මේ ගෙදරට මාරු වෙනකොටත් මේ වගේ වැඩ කරන මේ නම් මම හිතන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි මේ මොන හරි බඩු වගේක් අරන් යනවා. ඒකේ අලුත් වැඩියාවක් කරනවා මම හිතන්නේ ආපාතයක උඩ. ආපාතය කියන්නේ රට්ටු ගෙදර උඩ. එතකොට මේ තියෙන මේ විදියට තමයි යාලා බඩු උඩට අද යන්නේ. මොකද පඩි පෙලෙන් අරන් ගියොත් ලොකු මහන්සියක් නිසා එකපාරම උඩට අරන් යනවා. ඕක දිගේ මේක උඩ තියලා. ඒක 166 උත්තරය තමයි 3. උත්තරේ 3. ඔකට මම කියන්නම් ඉසච්චිම් කියන එකට ඉරක් ගහ ගන්න මේ නැත්තම් අපි ඉර ගහගමු සදරි කියන එකට. සදරි කියන්නේ ඉනිමග. සදරි කියන්නේ ඉනිමගක් කියලා මෙතන පේනවනේ. ඒතර සදරිරෝ ඉසච්චිමල් උල්ගිගෝ ඉස්සම් නිදා. එතකොට ඉනිමගෙන් අපි කියමු මොනවාද අලුත් වැඩියාවට අවශ්‍ය උපකරණ නැත්තම් භාණ්ඩ බඩු ඔල්ලිගෝ ඉස්සම් නිදා. උඩට අරගෙන යමින් ඉන්නවා. ඔල්ලි කදා. දැන් ඔල්ලිගෝ ඉස්සම් නිදා. උස්සගෙන යමින් ඉන්නවා. එතකොට ඉනිමගෙන් අලුත් වැඩියාවට අවශ්‍ය භාණ්ඩ ඉසච්චිම් කියන අලුත් වැඩියාවට අවශ්‍ය භාණ්ඩ ඔල්ලිගෝ ඉස්සම් නිදා. උඩට අරන් යමින් ඉන්නවා. 166 උත්තරය 3. ඉර ගහ ගන්න සදරි කියන එකට සදරි කියන්නේ ඉනිමග. ඉනිමග කියලා හොඳටම පේනවනේ. එතකොට උත්තරය 3. 167. එහෙමනම් අරකටම අදාළ අනිත් ෆොටෝ එක තමයි මේ තියෙන්නේ. මේ ඉසච්චිම් අර ගෙනාවු පෙට්ටි තමයි මේ තියෙන්නේ. මේ ඉසච්චිම් කියන්නේ සමහරට ටයිල් වෙන්න පුළුවන්. ගොඩනැගිල්ලේ ඇතුලේ අවශ්‍ය අලුත් වැඩියට අවශ්‍ය බඩු තමයි ඉසච්චිම් කියන්නේ. 167 මේකේ උත්තරය. එතකොට මේකේ මේ බලන්න ඒකෙත් තියෙන ඉසච්චිම් කියන එක. ඉසච්චිම් කියන්නේ මේ අලුත් වැඩියට අවශ්‍ය බඩු. එතකොට දෙකේ තමයි උත්තරේ තියෙන්නේ 167. නම්ජාගා ඉසච්චිමල් උන්බන් හගෝ ඉස්සම් නිදා. උන්බන් හදා කියන්නේ එහා මෙහා ගෙනියනවල. එතකොට මේ පිරිමියා මේ කියන භාණ්ඩ එහා මෙහා ගෙනියමින් ඉන්නවා. 167 උත්තරේ 2. එතකොට පිරිමියා ඉසච්චිමල් එහෙම අවශ්‍ය භාණ්ඩ එහෙ මෙහෙ ගෙනියමින් ඉන්න උත්තරේ 2. එතකොට 167 උත්තරේ 2. හරි. 167 නෙවෙයි 168ට යන් 168 බලන්න මේ කම්පියුටර් එක සෙලෝ ටේප් එකක් මේ තියෙන ඉටි කොලයක් ගහනවා. එහෙනම් මොනව කරනවද? අසුරනවට කෙලින්ම කියනවා පොජං හදා කියලා. මෙතන කම්පියුටර් කියන එක දෙකේම තියෙනවා. මේකේ තියෙන්නේ පොජං හගෝ කියන්නේ අසුරනවට පැක් කරනවට. පැකින් කියන්නේ එතකොට නම්ජාගා කම්පියුටරල් පොජං හගෝ ඉස්සම් නිදා. නම්ජාගා කම්පියුටරල් පොජං හගෝ ඉස්සම් නිදා. 168 උත්තරය 4. 168 උත්තරය 4. නම්ජාගා කම්පියුටරල් පොජං හගෝ ඉස්සම් නිදා. කියන්නේ පිරිමියා කම්පියුටරය අසුරමින් ඉන්නවා. උත්තරය 4. අපි යන් 169ට 169 මේක නම් ඔයාලා මේ ලංකාවේ දැකලා නැතුව ඇති වැඩිය. මම දන්නේ නැහැ මෙහි වෙන තැන්වල තියෙද කියලා. මම නම් දැකලා නැහැ. ඔයාලා කම්පැනි එක වැඩ කරනවා නම් සමහරට ඇති. මේ තියෙන්නේ මොප් කරන කොස්ස තියෙන්නේ. එතරේ කොස්ස දාලා වතුර අයින් කරනවා මේකෙන් පාගලා. එතකොට මේ කොස්ස මේක ඇතුළට දාලා ඒකේ තියෙන වතුර ටික අයින් කරන්න තමයි මේ මැෂින් එක මේ මැෂින් එක නේ පොඩි මේ එකක්. ඒ පිටියක් වගේ ඒක තියෙන්නේ ඒකට. එතකොට මේකට කෙලින්ම වචනයක් කියනවා. ඒ වචනේ තමයි තල්සුගි. තල්සුගි කියන්නේ මොබ් කරන එකේ වතුර අයින් කරන උපකරණය. තල්සුගි කියන එක රවුම් කරලා ලියා ගන්න මොබ් කරන එකේ මොබ් එකේ වතුර අයින් කරන උපකරණය කියලා. එතකොට තුනේ තියෙන්නේ කොල්ලෙරල් තල්සුගියේ නෝසෝ මුරල් චාගෝ ඉස්සම් නිදා. මේ කියන්නේ මේ රෙදි කෑල්ලේ මොබ් එකේ තියෙන අන්තිමේ තියෙන රෙදි නූල් ටිකක් නේ. ඒතකොට රෙදි කෑල්ලේ
රෙදි කෑල්ල තල්සු ගියේ නැත්තම් වතුර අයින් කරන උපකරණයට දාලා නෝසෝ කියන්නේ දාලා මුරල් වතුර චාගෝ ඉවත් කරමින් ඉන්නවලු. එහෙමනම් රෙදි කෑල්ල අර උපකරණයට දාලා වතුර ඉවත් කරමින් ඉන්නවා. ඕක තමයි උත්තරේ තේරෙම. උත්තරේ 169 බලමු ඊළඟ එක. 170 මේ තියෙන්නේ මොකද්ද? ලංකාවේ කිව්වොත් ක්‍රේන් එකක්. ලංකාවේදී කිව්ව ළමෙන් කිව්වොත් ක්‍රේන් එකක්. එතකොට මේක කොරියන් වචනෙන් කිව්වොත් මේක කිජුන්ගි. ක්‍රේන් එකට කොරියාවේ ලංකාවේ වචනින් ක්‍රේන් අපි කියන්නේ ක්‍රේන් එක කියලානේ. ක්‍රේන් එකට බඩු ලොකුට උස්සයි යන එක. එතකොට වාහනයක් එහෙම වැටුනම ගන්නෙ. හැප්පුණාම දැන් පෙළ වලකට පෙළුනම ගන්නෙ. එතකොට ඒක කිජුන්ගි කියලා තමයි කොරියන් වචනෙන් කියන්නේ. මේක ක්‍රේන් එක කියලා මම ලියාගෙන ඔයාලා ක්‍රේන් කියන වචනේ ඒ කියන්නේ පුරුදු නිසා. එතකොට මේකේ තේරුම තමයි උත්තර 174 උත්තරේ තේරුම මුල්ගොනල්. මුල්ගොනල් උන්බන් හල්තේ උල්බන් හනන්. මුල්ගොනල් උන්බන් හනන් කිජුන්ගින්ගිදා. උත්තරේ 4 කියන්නේ බාණ්ඩ නැත්තම් ලොකු බාණ්ඩ එහා මෙහා ගෙන උන්බන් හදාගෙන මම කලින් කිව්වා එහෙ මෙහෙ ගෙනියනවා කියලා. එහෙ මෙහෙ ගෙනියන ක්‍රේන් එක වේ. ඕක තමයි ඕකේ තේරුම බාණ්ඩ එහෙ මෙහෙ ගෙනියන ක්‍රේන් එක වේ. උත්තරේ 4. අපි යන් ඊළඟට 171ට 171 නම් ලංකාවේ ගොඩක් දැකලා හුරු බුහුදු එකක්. ඔය මොකද්ද? එස්කැවේටර් එකක් තියෙන්නේ. මේ එස්කැවේටර් එක ගැන මොන හරි විශේෂ දෙයක් මේකේ කියලා ඇති. ඒ දේ තමයි පැහැදිලි කරලා ඇති. ඒක තමයි අපි හොයන්න ඕන 171. මේකේ උත්තරය තමයි මේ තියෙන්නේ තංගල්. මේ උත්තරේ එකේ තියෙන්නේ තංගල්. තංගල් පල්තේ සායහනන් කුල්සකීම්නිදා. හරිද? එතකොට තංගල් කියන්නේ පොළව. පල්තේ සායහනන් කියන්නේ පොළව පෑරීමට. හයරනවට කියන්නේ පල්තේ සායහනන්. මේකේ රවුම් කරගන්න ඕන වචනේ තමයි කුල්සක්කි. කුල්සක්කි කියන එක රවුම් කරගන්න එස්කැවේටරය. එස්කැවේටරය කියලා ලියාගන්න. එතකොට දැක්ක ගමන් මේක උත්තරෙට ගහලා දාන්න පුළුවන්. හැබැයි මේකට ලොකු එකක් තියෙන ඉස්සරහට අහුවේ මේ පොඩි එක එස්කැවේටරය කියන්නේ. දන්නවනේ පොඩි එකට එස්කැවේටරය කියලා කියනවා කියලා. තව ලොකු එකක් තියෙනවා. ඒකට කියන්නේ වෙන නමක්. ඒක ඉස්සරහට කියන්නම්. එතකොට එකේ තියෙන්නේ තංගල් පල්තේ සායහනන් කුල්සක්කින්දා පොළව හැරීම සඳහා භාවිතා කරන එස්කැවේටරය වේ. පොළව හැරීම සඳහා භාවිතා කරන එස්කැවේටරය වේ. ඔක තමයි තේරුම 171 උත්තරය 1. අපි යන් 172ට 172 බලමු. 172 තියෙන්නේ ඔය තියෙන්නේ කෙලින්ම කිව්වොත් චිකේචාවක්. චිකේචාවට කියන්නේ ෆෝක් ලිෆ්ට් එක. මෙන්න රවුම් කරන එක චිකේචාව. චිකේචා කියන එක රවුම් කරගන්න නොදන්න. ඒ කියන්නේ අමාරු අය. චිකේචාව රවුම් කරගෙන ඒකට ලියාගන්න එස්කැවේටරය කියලා. මම මේක සම්පූර්ණ තේරුම කියන්න. 172 මුගෝන් මුල්ගොනල්. බර භාණ්ඩ. බර දේවල්. මුල්ගොන් කියන්නේ දේවල් බර භාණ්ඩ. ඒ වගේ ඕන වචනයක් සමානයි. ඒක මුගෝන් මුල්ගොනල් බර භාණ්ඩ ශීරෝ නරනන් උස්සගෙන යන නරනන් චිකේචායිම්නිදා. බර භාණ්ඩ උස්සගෙන යන ෆෝක් ලිෆ්ට් එක වේ. ඕක තමයි ඕකේ සම්පූර්ණ තේරුම. එහෙමනම් මුගෝන් මුල්ගොනල් ශීරෝ නරනන් චිකේචායිම්නිදා බර භාණ්ඩ උස්සගෙන අරගෙන යන චිකේචාව වේ. 172 උත්තරේ 3. අපි යන් ඊළඟට 173 වැරදිද වටහා ගන්න එපා. මේ තමයි කොරියාවේ කීයත. අපේ ලංකාවේ කීයත වගේ නෙවෙයි. මේක වෙනස්. මේ කොටුවට තියෙන්නේ කීයත. ඒක නිසා මේ කීයත හොඳින් අඳුර ගන්න. කොරියාවේ කීයත මේක වෙන එකක් කියලා හිතන්න එපා. මේක තමයි කීයත. මේ ආරෙන්න වෙන කීයත තියෙනවා. මේක තමයි බහුතරයක් භාවිතාන කීයත. 173 173 එතකොට කීයතට කියන්නේ තෝප්. ලේසියෙන් හොයන අය තෝප් කියන එකට ඉර ගහ ගන්න. දෙකේ තියෙන අන්තිම වචනේ තෝබිම්නිදා. තෝබිම්නිදා කියන්නේ තෝප් කියන්නේ වචනය. ඉම්නිදා කියන්නේ මම කිව්වා වගේ වචනේ අවසන් කරපු ව්‍යාකරණ කොටස. එතකොට 173 මම සම්පූර්ණ තේරුම කියන්න. නාමුරල් චරල්තේ සයොන් හනන් තෝබිම්නිදා. තෝබිම්නිදා නාමුරල් චරල්තේ සයොන් හනන් තෝබිම්නිදා. උත්තරය 2 ඩී කැපීම සඳහා. චරල්තේ කියන්නේ කැපීම සඳහා භාවිතා කරන. සයොන් හනන් භාවිතා කරන කියන්නේ සයොන් හනන් කීයත වේ. ඩී කැපීම සඳහා භාවිතා කරන කීයත වේ. උත්තරය 2. 174 බලමු මොකද්ද තියෙන්නේ කියලා. 174 තියෙන්නේ බලන්න 174 මේ තියෙන්නේ මිටිය නෙවෙයි අණු මිටිය. මේ බලන්න උඩ. මිටිය නිකම්ම මිටියනේ.
මිටිය කියන්නේ. මේ තියෙන්නේ අඬු මිටිය. අඬු මිටියට කියන්නේ කෙලින්ම චන්තොරි කියලා. ඒක තමයි මම කියන ලේසි වචනය. කියන්නේ ලේසි වචනේ නෙමෙයි. මම කියන්නේ ඔයාලා අමාරු කෙනෙක් ඉන්නවා නම් මේ කොරියන් පාඩම් කරන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් මේක ඊළඟ ගහ ගන්න චන්තොරි කියන එකට අඬු මිටිය. අඬු මිටිය කියලා ලියා ගන්න. මෙන්න මේ රවුම් කරන වචනේ. එතකොට 174 මේකේ තේරුම තමයි සම්පූර්ණ තේරුමෙන් අපි හොයන කට්ටියත් ඉන්නවනේ. එයාලා තමයි මේක බලන්න ඕනේ. එතකොට 3 හැමෝම බලන්න. හැමෝම මේක try කරන්න. මේ සම්පූර්ණ තේරුම මම කියලා දෙන්න නිසා මේක try කරන්න සම්පූර්ණයෙන්ම පැහැදිලි කරගන්න. එතකොට 174 උත්තරේ 3 තියෙන්නේ මොසල්. මොසල් කියන්නේ ඇන. ඇන. මොත් කියන්නේ ඇන. එතකොට පග්ගෝනා මොසල් පෙල්තේ මොසල් පෙල්තේ සනන් චන්තොරිම්නිදා. මොසල් පග්ගෝනා මොසල් පෙල්තේ සනන් චන්තොරිම්නිදා. ඒ කියන්නේ ඇන ගැසීමට ඊට පස්සේ ඇන ගැලවීමට භාවිතා කරන අඬු මිටිය වේ. ඕක තමයි ඔකේ තේරුම උත්තරය 3. මතක තියාගන්න ඇන ගැලවීම. ඇන ගැසීම ඇන ගැලවීම සඳහා භාවිතා කරන මිටිය වේ. මේ පෙල් කියන්නේ පෙල්තේ කියන්නේ ගලවනවට. පග්ගෝනා කියන්නේ ගසනවට. ඒක නිසා ඔක තේරුම් ගන්න 174 උත්තරය 3. අපි යන් 175ට. 175 කලින් වගේ මේ තියෙන්නේ මම කලින් කිව්වා මේ වචනේ පිච්චරු. කොස්ස ඉදලට කියන්නේ පිච්චරු. කොහු නෑ ගොඩක් දුරට කොරියාවේ තියෙන ඉදල්. ඒතකොට කොහු අඩුයි. කම්පැනි වල තියෙන්නේ ඉදල්. මොකද එළිය පිහදාන්න පිච්චරු. මේක කොන්ද නවාගෙන කොන්ද කඩාගෙන තමයි පිහදාන්න තියෙන්නේ. ඒ කොරියාවේ මිදුලක් පිහදාන එක ලොකු වැඩක් ඇත්තට කොන්ද රිදෙනවා. ඒ ඇති ඒ වගේ රටක් 100 අපිට වගේ මේ දිගට කොස්සේ මීටර මේ ඉදලේ හො කොස්සේ මීටර නැහැ මේ කොටට තියෙන්නේ. ඒ හැටිම ඒ දිගේ හොයන්න යන්න එපා නෑ. 175. එතකොට මේවට කියන්නේ මොකද්ද? පිච්චරු. එතකොට පිච්චරු කියන එකේ තේරුම උත්තරේ තියෙනවා කෙලින්ම මේ කොස්ස ඉදලට කියන්නේ පිච්චරු. මෙන්න එකේ තියෙනවා පිච්චරු. ඒක තමයි උත්තරය. අර අය මේක රවුම් කරගන්න අමාරු අය. අනිත් අය බලන්න 175 කොහොමද මේකේ සම්පූර්ණ තේරුම කියලා. මොන්ජිනා සෙරගිරල් සරෝ නේනන් පිච්චරු ඉම්නිදා. මොන්ජිනා සෙරගිරල් සරෝ නේනන් පිච්චරු ඉම්නිදා. ඒ කියන්නේ මොන්ජි කියන්නේ දූවිලි. සෙරගි කියන්නේ කුණු සරෝ නිකන් පිහිදාලා යවන. නේනන් කියන්නේ යවන කොස්ස ඉදල වේ. ඕක තමයි ඔකේ තේරුම 175 උත්තරය 1. මම යනවා ඊළඟ එකට ඉක්මනට යනවා. 176 උත්තරය තමයි සොන්කොත් කියන එක. මේ වගේ එකක් දැක්කම මේක විදින නිකන් විදින කට්ට කියලා ලියා ගන්න. මේක ඇත්තටම මේක මේ අපිට පුළුවන් මේක ස්ක්‍රූ පිනින කියලා කියන්න පුළුවන්. ඒ වුණාට මේක විදින කට්ට කියලා ලියා ගන්න. විදින කටුවක් කියලා ලියා ගන්න. එතකොට ඒකෙන් තමයි සොන්කොත් කියන එකේ තේරුම විදින කටුව කියලා ලියා ගන්න. සොන්කොත් කියන එකට. 176 තියෙන්නේ උත්තරේ 4. එතකොට මේක සොන්කොත් කියලා සොන්කොත් විදින කටුව කියලා ලියාගත්තාම මම මේකේ අනිත් අයට කියනවා සම්පූර්ණ තේරුම මේක රවුම් කරන එක 176 උත්තරේට නාමුනා තේරුම නාමුනා චොංගියේ. ඒ කියන්නේ ගස්වල නැත්නම් ලී වල නාමු කියන්නේ ලී වල චොංගියේ කොළවල ලී වල සහ කොළවල කුමයන්ගල් නෙල්තේ සර්නන් සොන්කොත් ඉම්නිදා. එතකොට ලීවල සහ කොළවල හිල් විදීමට නෙල්තේ සර්නන් භාවිතා කරන විදින කටුව වේ. ඕක තමයි ඔකේ තේරුම. එහෙමනම් ලීවල කොළවල හිල් විදීම සඳහා භාවිතා කරන විදින කටුවේ. 176 උත්තරේ 4. මම යනවා ඊළඟට. 177 මේ තියෙන්නේ කවුරුත් දන්නවා මේ අඬුව නෙවෙයි මේ කටරඬුව. අඬුවයි කටරඬුවයි දෙකක්. එතකොට මේක දැක්කොත් මේක අනිවාර්යෙන් කටරඬුව කියලා මතක තියාගන්න. මේක කපන්නත් පුළුවන්. අර කටරඬුව කියන එකට දෙකක් තියෙනවා. අඬුව කියන එක නිකන් අල්ලන එක. කටරඬුවට කපන්නත් පුළුවන්. එහෙමනම් 177 උත්තරය කෙලින්ම කටරඬුවට කියනවා නිපෝ කියලා. මේ තියෙන උත්තරේ දෙකේ තියෙන නිපෝ අන්තිමේ තියෙන නිපෝ මම ඒක රවුම් කරන්නේ. එතකොට දෙකේ තේරුම අපි බලමු. අර අය මේ නිපෝ කියන එක ඉරක් ගහලා කටරඬුව කියලා ලියාගන්න ඒකෙන් මේක අල්ලන්න පුළුවන්. දෙකේ මම සම්පූර්ණ තේරුම කිව්වොත් චොන්සොනිනා චොල් සාරල් චරල්තේ සනන් නිපෝ ඉම්නිදා. එහෙනම් චොන්සොනි කියන්නේ කරන්ට් වයර් සහ නා කියන්නේ සහ
චොල්සා යකඩ පොඩි යකඩ කෑලි චරල්තේ කැපීමට චරදා කියන්නේ කපනවට චරල් කියන්නේ කපනවට භාවිතා කරන සර්නන් නිපෝයිමිදා කටරාම්ඩුව වේ. එතකොට 177 උත්තරය කීයද? 2. 178ට. 178 බලන්න මොනවද මේ තියෙන්නේ කියලා. මම මේකත් කලින් කිව්වා. මේකට කියන්නේ කුණු එකතු කරන එක. අර පිච්චරුවකින් මේකට තමයි කුණු දාන්නේ. එහෙනම් මේකට කියන්නේ කුණු එකතු කරන එකට කියන්නේ සරේපත්ජි. සරේපත්ජි කියන්නේ කෙලින්ම රවුම් කරලා ලියා ගන්න කුණු එකතු කරන එක කියලා. නැත්තම් දූවිලි එකතු කරන එක කියලා ලියා ගන්න. එතකොට 178 සම්පූර්ණ තේරුම මම තුනේ කියන්න උත්තරේ 3 නිසා මේකේ තුනේ තේරුම තමයි මොන්ජිනා. මොන්ජිනා කියන්නේ දූවිලි සරගිරල්. සරෝ තමනන් සරේක පද්ගීමින්දා. ඒ කියන්නේ දූවිලි ඒ වගේම කුණු දූවිලි හා කුණු දාගෙන දාන තමනන් කියන්නේ දාන දූවිලි එකතු කරන එකය. ඕක තමයි නැත්නම් කුණු එකතු කරන එකය. සරේපද්ගී කියන්නේ කුණු එකතු කරන එකට 178 උත්තරය 3 එතකොට. 179 බලමු. මේවා නම් ඉස්සර අපේ ගෙවල් වල තිබුණා මේ දැකලා ඇති බිත්ති එදලා තිබුණේ ලස්සනට රතු නිල් පාට දැකලා ඇති මේක රතු නිල් පාට නිකන් බූල් වගේ තියෙන එකක් බිත්ති එදලා තියෙනවා මේක දූවිලි ගසන්න තියෙන්නේ ලංකාවේ වෙන ඕක පාවිච්චි කරේ ලස්සනට රට ඉඳන් එන අය ගොඩක් අය ඕක ගෙනාවා දැන් අවුරුදු 10කට විතර කලින් මේක එහි තියෙනවා 179 තියෙන්නේ ඒක එතකොට මේකට කියන්නේ මොන්ජි තොරි මොන්ජි කියන කෑල්ලෙන්ම තේරෙනවනේ මේක දූවිලි පිහදාන එකක් කියලා. ඒතකොට මේකේ උත්තරේ තමයි මොන්ජි තොරි කියන්නේ මේ දූවිලි පිස්නේ කියලා ලියා ගන්න. දූවිලි පිස්නේට කියලා ලියා ගන්න මොන්ජි තොරි කිය. මොන්ජි තොල් කියන එක තමයි මොන්ජි තොරි ඉම්නිදා. ඒතකොට දූවිලි පිස්නේ මොන්ජි තොරි කියන්නේ. එතකොට උත්තරය තියෙන්නේ එකේ. 179 උත්තරේ තියෙන එකේ උත්තරේ පැහැදිලි කරොත් මොන්ජිරල් තොරෝනේනන් මොන්ජිතොරිම්නිදා මොන්ජිරල් තොරෝනේනන් මොන්ජිතොරිම්නිදා කියන්නේ දූවිලි පිහදාලා යවන නේනන් කියන්නේ යවන පිහදාලා යවන දූවිලි පිස්නය වේ. උත්තරේ 1. අපි යන් 180ට. 180ට යන් 180 බලන්න තියෙන්නේ මොකද්ද කියලා 180 තියෙන්නේ ඩ්‍රිල් එකක්. කවුරුත් දන්නවා ඒක ඩ්‍රිල් එකක් කියලා. එතකොට උත්තරේ තියෙන්නේ දෙකේ ඒක පළවෙනි වචනේ මල්ල ගන්න පුළුවන් මෙතන මේ එක වචනෙන් අල්ලනවා නම් චොංගි ඩ්‍රිල් කියන්නේ කරන්ට් ඩ්‍රිල් එක. කරන්ට් එකෙන් නැතුව අතින් විදින ඩ්‍රිල් එකක් තියෙනවනේ ලංකාවෙත් තිබුණනේ ඉස්සර. ඒතකොට අතින් කරකවන්නේ. ඒ අර වැරෙන්න මේ කරන්ට් එකෙන් වැඩ කරන එක මෝටරෙන් වැඩ කරන එක චොංගි ඩ්‍රිල් කියලා තමයි ඒකට කියන්නේ. ඩ්‍රිල් කියලා කියන්න පුළුවන්. ඩ්‍රිල් එක. ඒතකොට කරන්ට් එකෙන් වැඩ කරන ඩ්‍රිල් එක විදින උපකරණය. එතකොට ඒක සම්පූර්ණයෙන්ම මේක තමයි රවුම් කරන්න ඕන වචනේ. එතකොට 180 දෙක තමයි උත්තරය. ඒකේ තේරුම කිව්වොත් නාමුනා කම්සෝගේ කුමයන්ල් තුල්නන් චොංගි දිරිල්ලිම්නිදා. මේකේ උත්තරය තමයි ලී සහ කම්සෝගේ යකඩවල හිල් විදීම සඳහා භාවිතා කරන තුල්නන්. හිල් විදීමට තුල් කියන්නේ විදිනට භාවිතා කරන මොකද්ද? චොංගි ඩ්‍රිල් කරන්ට් එකෙන් විදින ඩ්‍රිල් එකේ. එතකොට උත්තරේ 182. අපි යන් ඊළඟට. 181 තියෙන්නේ උත්තරය චොල්තංගි කියන්නේ යකඩ කපන මැෂින් එක. චොල්තංගි කියන්නේ යකඩ කපන මැෂින් එක. ඒක රවුම් කරලා ලියා ගන්න අර අය 181 සම්පූර්ණ තේරුම කිව්වොත් දෙකේ කම්සොගල් චරල්සු ඉන්නන්. ඒ කියන්නේ යකඩ කැපීමට හැකි නැත්තම් යකඩ කපන මැෂින් එක වේ. ඕක තමයි ඕකේ තේරුම. යකඩ කැපීමට හැකි චරල්සු ඉන්නන්. කැපීමට හැකි යකඩ කපන මැෂින් එක වේ. උත්තරය 2. කම්සො කියන්නේ යකඩ. චරල්සු ඉන්නන් කියන්නේ කැපීමට හැකි. 181 උත්තරය 2. චොල් තංගි කියන්නේ යකඩ කපන මැෂින් එක. ඒක දැනගත්තාම උර ගහන්න පුළුවන්. 182 මේ තියෙන්නේ බෙල්ට් එකක්. මේක ගොඩක් උස ස්ථානවල වැඩ කරනකොට මේ බෙල්ට් එක ඇඟට දාගෙන මේකෙන් කොක්කක් කම්බියට හෝ ඒ ඉන්න තැන ස්ථිර තැනකට දාගෙන තමයි ගොඩක් අයට වැඩ කරන්න වෙන්නේ. ඔය වගේ ජොබ් වලටත් එන්න පුළුවන් ඇග්‍රීමන්ට්. 182
දුරදුර නැව් කම්පැනි වල 182 තියෙන්නේ මම කිව්වනේ උස ස්ථාන කියලා. ඒකෙන්ම මේක අල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පටියට කියන්නේ ආරක්ෂිත බෙල්ට් එක. ආරක්ෂිත බෙල්ට් එක ඇඟේ දාන එක. ආරක්ෂිත බෙල්ට් එක කියලා ලියාගන්න අංජොන්තේ කියන එක තමයි ওই බෙල්ට් එකේ නම. අංජොන්තේ කියන්නේ ආරක්ෂාවට භාවිතා කරන බෙල්ට් එක. ආරක්ෂිත බෙල්ට් එක කියලා ලියාගන්න අංජොන්තේ රවුම් කරලා. ඒතකොට ඒක තමයි උත්තරය. මේ සම්පූර්ණ උත්තරේ තේරුම කිව්වොත් නොපන් ගොතේසෝ ඉල්හල්තේ මොමල් අංජොන් හගේ චිකියෝ චුනන් අංජොන්තේ ඉමිදා. නොපන් ගොතේසෝ කියලා කියන්නේ උස් ස්ථානවල වැඩ ඉල්හල්තේ කියන්නේ වැඩ කරන විට. මොමල් අංජොන් හගේ චිකියෝ චුනන් ඇඟ පරිස්සම් කරලා දෙන ඇඟ ආරක්ෂා කරන එක අපිව ආරක්ෂා කරලා දෙන ආරක්ෂිත බෙල්ට් එක වේ. ඇඟ විතරන්නේ සම්පූර්ණයෙන්ම අපිව ආරක්ෂා කරන්නේ මේකෙන් එල්ලිලා තමයි වැටුනොත් ඉතුරු වෙන්නේ. ඒ නිසා නොපන් ගොතේසෝ ඉල්හල්තේස් මොමල් අංජොන් හගේ චිකියෝ චුනන් අංජොන් තේයිමිදා. උස් ස්ථානයක වැඩ කරනකොට ඇඟ ආරක්ෂා කරන්න තියෙන ආරක්ෂිත බෙල්ට් එක වේ. අංජොන් තේ කියන එක රවුම් කරලා ඒ නම ලියා ගන්න ආරක්ෂිත බෙල්ට් එක කියන එක 182 උත්තරේ 183. මෙන්න තියෙනවා මම අර කිව්ව ස්කැවෙටරට වඩා ලොකු එක. මේකට කියන්නේ පෝක්ලේන් කියලා. මම දන්නේ නැහැ මේකට සිංහල වචනයක්. මේකට පෝක්ලේන් කියලා මොකක්ද ලියා ගන්න. මොකද හේතුව මේක පෝක්ලේන් කියලා තමයි මේකට නම කියන්නේ. කොරියන් වලට කියන්නේ පොඩි වෙනසයි තියෙන්නේ. පෝකලේන් කියලා තියෙන්නේ මේක. එතකොට මේ ස්කැවෙටරට වඩා මේක ලොකුයි. ලොකු කුල්ලත් උස එක ඔක කියන එක. එතකොට මේකෙන් ටිකක් ලොකු බර වැඩ කරන්නේ. එතකොට 183 තියෙන්නේ උත්තරේ 4 තියෙන්නේ පෝකලේනල් ඉයොන් හේයෝ පයිපරල් තංගේ මුද්ගෝ ඉසමිදා. අපි බලමු. එතකොට 183 ඒ තියෙන්නේ පෝක්ලේන් එකක්. පෝක්ලේන් එකට කියන්නේ රවුම් කරගන්න. එතකොට ඒකේ තේරුම තමයි 183 තියෙන එකේ පෝක්ලේන් ඉයෙන් හේයෝ පයිපරල් තංගේ මුද්ගෝ ඉසමිදා. එතකොට 183 උත්තරේ සම්පූර්ණ තේරුම කිව්වොත් පෝක්ලේන් එක භාවිතා කරලා පෝක්ලේන් එකමයි මම කියන වචනේත් ඒකමයි. පෝක්ලේන් එක භාවිතා ඉයොන් හායෝ ගැන භාවිතා කරලා පයිප් කියන්නේ මෙන්න මේ කියන බට පයිපරල් තංගේ පොළවේ තං කියන්නේ පොළව තංගේ මුද්ගෝ ඉසමිදා අතුරමින් ඉන්නවා. මේකනේ කරමින් ඉන්නේ. එතකොට පෝක්ලේන් එක භාවිතා කරලා පයිප් පොළවේ අතුරමින් ඉන්නවා. ඒක තමයි උත්තරේ 4 තේරුම. පෝක්ලේන් කියන රවුම් කරලා පෝක්ලේන් කියලාම ලියා ගන්න. මේ මැෂින් එකට පෝක්ලේන් කියලා මතක තියාගන්න. අපි ඇහිලාගෙන. ඊළඟ එකේ හොඳට බලන්න මේ ගයක් ඇතුලේ ගොඩනැගිල්ලක් ඇතුලේ අලුත් වැඩියාවක් කරනවා. ඔය ඉනි වගේ නැගලා කරන්නේ ඒක මොන හරි හදනවා ඊටිකොල මොන හරි ඇතුලේ සිවිලිම හදනවා. ඒ වගේ දෙයක් තමයි කරන්නේ. එතකොට 184 උත්තරය තමයි මෙන්න මේ කොන්මුල් ඉන්ටීරියෝ කොන්සාරල් හගෝ ඉස්සමිදා කියන එක තමයි උත්තරය. මේ අපිට මේකට ගන්න වෙන්නේ කොන්සා ගන්නත් බෑ දෙකේම තියෙනවා. අපි මේකට ගමු ඒක ගන්නත් බෑ ඉන්ටීරියෝ කියන එක ගමු. අමාරු අය ඉන්ටීරියෝ කියන්නේ ඇතුලේ. ඒකෙන් තමයි මේක හොයා ගන්න වෙන්නේ. නැත්තම් ඇතුළත ඉදිකිරීමක් කියලා ලියා ගන්නකො මේකට. එහෙම තමයි මේක අමාරු අය හොයන්නේ. නැත්තම් මේ සම්පූර්ණ වචනේම තේරුම දැනගන්න ඕන. නැත්තම් අමාරුයි මේක කරන්න. මොකද කොන්සා කියන එක උඩක් තියෙන නිසා අපි බැලුවොත් මේකේ සම්පූර්ණ තේරුම කිව්වොත් 3 තමයි උත්තරේ තියෙන්නේ. 184 3 තියෙන්නේ කොන්මුරි. කොන්මුරි ඉන්ටීරියෝ කියන්නේ ගොඩනැගිල්ල ඇතුලේ. ඉන්ටීරියෝ කියන්නේ ඇතුලේ. කොන්සාරල් හගෝ ඉස්සමිදා ඉදිකිරීමක් කරමින් ඉන්නවා. ඕක තමයි උත්තරේ 3 තියෙන්නේ උත්තරය. 184 උත්තරේ 3. අපි ඊළඟට 185 උත්තරය ලේසි වචනේ තමයි චිප්ගේ. චිප්ගේ කියන්නේ මෙන්න මේ අර කෑම අල්ලනකොට වගේ අපි මේ ලංකාවේ තියෙන අඬුව. ඒ අඬුව තමයි ඔය කියන්නේ කෑම අල්ලන්න භාවිතා කරන අඬුව. මොකද කෑම අල්ලන්න නෙන්නේ මේක මෙයාලා නම් කියන්නේ බඩු අල්ලලා ගන්න තමයි භාවිතා කරනවා කියන්නේ. මේක අඬුව කියලා ලියා ගන්න. අඬුවක් කියලා මේ අඬුවක් නේ දන්නවනේ. අර අපි ලංකාවේ අපි පේස්ටි එහෙම ගන්න ගියාම අල්ලලා දෙන්නේ. අන්න ඒ අඬුව තමයි ඔය තියෙන්නේ මතක තියාගන්න. 185 ඒ අඬුව. එතකොට මේකේ තේරුම 3 තමයි උත්තරේ තියෙන්නේ. චිප්ගේ කියන්නේ ඒ අඬුව කියලා ලියා ගන්න.
මුල්ගොනල් චිබල්තේ සර්නන් චිප් ගේම්නිදා එතකොට බාණ්ඩ ඇල්ලීම සඳහා භාවිතා කරන අඩුව වේ සර්නන් මුල්ගොනල් චිබල්තේ සර්නන් චිප් ගේම්නිදා බාණ්ඩ ඇල්ලීම සඳහා භාවිතා කරන අඩුව වේ උත්තරේ 185 186ට යන් 186 තියෙන්නේ 186 උත්තරේ ගහගන්න යූරි චං කියලා. යූරි චං කියන එක ගහගන්න. යූරි චං කියන්නේ වීදුරු ජනෙල්. වීදුරු ජනෙල් කියන එකට ගහගන්න ඉර. ඒතකොට මෙහෙම එකක් භාවිතා කරන්නේ ලංකාවේ නම් ගොඩක් දුරට ටයිල් පිරිසිදු කරන්න භාවිතා කරනවා. කොරියාවේ ගොඩක් දුරට භාවිතා කරන්නේ. කොරියාවේ ගොඩක් ටයිල් නැහැ. ඒක තේරුම් ගන්න. ටයිල් තියෙනවා හැමතැනම නැහැ. ගොඩක් දුරට මේක භාවිතා කරන්නේ ඔය වයිපරේ. වයිපරේ කියන්නේ ලංකාවේ ඒක ඔය තියෙන්නේ. ඔය වයිපරේ භාවිතා කරන්නේ අර උඩවල් වල තියෙන ජනෙල් වල දූවිලි අයින් කරන්න හොදන ඒ වැඩවලට තමයි භාවිතා කරන්නේ. ඒ තියෙන දූවිලි ටික අයින් කරලා දාන්න. ඒකට 186 ඒක තියෙන්නේ ඔය. එතකොට මේ 186 උත්තරේ තේරුම උත්තරේ මම 4 කිව්වනේ. යූරි චං කියන එක දාගන්න කිව්වා වීදුරු ජනෙල් කියන එක. එතකොට යූරි චංගල් තගල් තේ සයොන් හනන් තෝගුයිම්නිදා. 4 තේරුම තමයි වීදුරු ජනෙල් පිහදෑමට අතු ගෑමට නැත්තම් පිරිසිදු කිරීමට පිහදෑම තමයි මේ නම් තියෙන්නේ තක්ත කියන්නේ පිහදානකට පිහදෑමට භාවිතා කරන උපකරණය තෝගු කියන්නේ උපකරණය වෙයි. උපකරණයට කියන්නේ තෝගු කියලා. එතකොට යූරි ජංගල් තගල් තේ සයොන් හනන් තෝගුයිම්නිදා උත්තරය වීදුරු ජනෙල් පිහදෑම සඳහා භාවිතා කරන උපකරණයකි මේක. ඔය කියන වයිපරේ 187 අපි 187 බැලුවොත් 187 තියෙන්නේ මේකේ තේරුම මුරල් උත්තරේ 2 මුරල් පුරිතේ සයොන් හනන් තෝගුයිම්නිදා මේක ඇත්තට අර ස්ප්‍රේ එකක්නේ ස්ප්‍රේ කරන එකක්නේ ලංකාවේ වතුර ස්ප්‍රේ කරන්න තියෙන්නේ සැලුන් වල තියෙන්නේ ඒක වෙයි. එතකොට උත්තරය මුරල් පුරිතේ සයොන් හනන් තෝගුයිම්නිදා වතුර විදීම සඳහා භාවිතා කරන උපකරණයකි. තෝගු කියන්නේ උපකරණය පුරිල් කියන්නේ විදිනවට මුල් කියන්නේ වතුර සයොන් හනන් කියන්නේ භාවිතා කරන. එතකොට මුරල් පුරිතේ සයොන් හනන් තෝගුයිම්නිදා වතුර විදීම සඳහා භාවිතා කරන උපකරණයකි 187 උත්තරේ 2. ඊළඟට අපි යන් 188ට. 188 තියෙන්නේ මේකේ කෙලින්ම වචනේ දාගන්න සුසේමි කියලා. සුසේමි කියන එකට රවමක් දාගන්න. සුසේමි කියන්නේ අපි ඔය පිඟන් එහෙම හොදන්නත් මෙහෙනම් භාවිතා කරනවා. සේදීමේදී අර සබන් දාලා උලන්න භාවිතා කරන රෙදි කෑල්ල වගේ ස්පොන්ජ් කෑල්ලක් ඕක. ඕක ස්පොන්ජ් කියලා ලියාගත්තත් කමන්නේ. ස්පොන්ජ් කෑල්ලක් කියලා ලියාගන්න. ඒ වගේ දෙයක් මම ඕක භාවිතා කරලා තියෙනවා. ඒ නිසා ස්පොන්ජ් එකක් වගේ දෙයක් පොඩි පටියක් වගේ තියෙන්නේ. ඕක මොනවා හරි සුද්ධ කරනකොට සබන් දාලා උලන්න තමයි ඕක භාවිතා කරන්නේ. එතකොට මේකේ නම් තේරුම තියෙන්නේ මම කියන 188 4 උත්තරේ තේරුම කරසල් සිසල්තේ සයොන් හනන් සයොන් හනන් සුසෙමි ඉම්නිදා. ඒ කියන්නේ පිඟන් සේදීමට සිසල්තේ කියන්නේ සේදීමට භාවිතා කරන සයොන් හනන් අර කියන ස්පොන්ජ් කෑල්ල තමයි මේකේ උත්තරේ. ඒ කියන්නේ පිඟන් සේදීම සඳහා භාවිතා කරන ස්පොන්ජ් කෑල්ල වේ. 188 උත්තරේ 4. අපි ආ 189ට. 189 මේ තියෙන්නේ අපි බාත්රූම් එකේ භාවිතා කරන අර බ්‍රෂ් එක වගේ එක. ඒක මේ තියෙන්නේ බිම ටයිල් හොදන්න භාවිතා කරන එක. මේ කියන මෙයාලා නම් කරන්නේ වෙන වැඩ. බලමු මොකද්ද කරන්නේ කියලා. මේ තියෙන්නේ මේ අපි බ්‍රෂ් එකට කියන්නේ එහෙ කියන්නේ සොල් කියලා. සොල් කියන වචනේ තමයි ඒකේ රවුම් කරගන්න ඕන. සොල් කියන එක රවුම් කරගන්න හතරේ තියෙන අන්තිමේ සොල් ඉම්නිදා කියන එක රවුම් කරගන්න. සොල් කියන එක තමයි බ්‍රෂ් එකේ කියන එක තේරුම එන වචනේ. එතකොට මේකේ හතරේ තේරුම පදගල් මුංජිල්ලෝ තේන මොන්ජිරල් ඔප්සෙල්සු ඉන්නන් සුරිම්නිදා. එතකොට බිම පොළවේ සාමාන්‍ය පොඩි නට් වගේ ඒවා මුංජිල්ලෝ කියන්නේ පොළවේ මොන හරි නට් වගේ ඒ වගේ මොන හරි වැටලා තියෙනවා නම් පොඩි කුඩා දේවල් වැටලා තියෙනවා නම් ඒවා සහ දූවිලි වැලි වගේ දේවල් නැති වෙන්න එහා මෙහා ඒ කියන්නේ තල්ලු කරලා දාන්න පුළුවන් විදිහේ බ්‍රෂ් එකක්ලු. ඒක තමයි මේකේ තේරුම සම්පූර්ණ තේරුම මම කිව්වේ. ඒතර උත්තරේ 4 ඒක ලියා ගන්න ඒක පැහැදිලි වෙන්න ලියා ගන්න. එතකොට පොළවේ
පොඩි පොඩි අපි කියමු කුණු කොළ කෑලි ඒවා ඒ වගේ දේවල් සහ දෝවිලි නැති වෙන්න පිහි දාලා දාන්න පුළුවන් බ්‍රෂ් එක වෙයි. ඕක තමයි ඕකේ තේරුම හතරේ තියෙන එකේ තේරුම. අපි යන් 190ට 190 තියෙන්නේ 190 මේක කෙලින්ම වචනේ සාප් කියලා මම කියනවා. සාප් කියන්නේ සවල. සාප් කියන්නේ සවල. එහෙනම් උත්තරේ තියෙන්නේ 4 අන්තිමේ බලන්න මේ තියෙන පොඩියට සාප් කියලා සාබීම් නිදා කියලා. සාබීම් නිදා කියලා මේ කියවෙන්නේ. ඉම් නිදා දැම්මට පස්සේ ඒතකොට සාප් කියන්නේ සවල. සවල කියන එක කෙලින්ම වචනේ නෝනේ. මම 190ට උත්තරේ හැදිලි කරලා දෙන්නම්. තංගල් පාගෝ හරල් තේනන් හරල් තර්නන් තේ සායෝහනන් සාබීම් නිදා. තංගල් පාගෝ හරල් තර්නන් තේ සායෝහනන් සාබීම් නිදා. ඒ කියන්නේ පොළොව හැරීමට ඒ වගේම ওই සිමෙන්ති වර්ග වගේ ඒවා අනන දේවල් වලට මේ හරල් තර්නන් තේ කියන්නේ අනන වගේ දේවල් වලට භාවිතා කරන සවල වේ. ඕක තමයි ඔක තේරුම. උත්තරය 194 සාප් කියන එක දැන් නැත්තාම රවුම් කරගන්න ඒකෙන් ගහන්න පුළුවන් මේක. 191ට යන්න. 191 තියෙන බලන්න ස්පැනර් තියෙන්නේ. ස්පැනර් වලට කියන්නේ සපෙනෝ කියලාමයි. ස්පැනර් අපි කියන්නේ මේකට ස්පැනර් කියලා. සපෙනෝ කියන එක රවුම් කරගන්න. සපෙනෝ කියන්නේ ස්පැනර්ම තමයි. මේක තේරුම් කරලා කිව්වොත් බෝල්ත නොත්ත නසා තංගි මොරිරල් චීගෝනා පුල්තේ සයන් හනන් සපෙනෝ ඉමිදා. ඒ කියන්නේ බෝල්ට කියන්නේ බෝල්ට යන නට් කියන්නේ නට් නසා කියන්නේ නම් ස්ක්‍රූප් යන ඒවට නම් මේක පාවිච්චි කරන්න බෑ. ඊට පස්සේ මොරි කියන්නේ ඔළුව කරකැවීම සඳහා භාවිතා කරන ස්පැනර් එකලු. හරිනේ. බෝල්ට් නට් වල බෝල්ට් යන වල ඔළුව කරකැවීම සඳහා තමයි මේ ස්පැනර් එක භාවිතා කරන්නේ. ඒතර උත්තරය 4. උත්තරය 4. අපි යන් ඊළඟ එකට. හරි. අපි ඊළඟ එකට යන්. එකසිය 92 තියෙන්නේ මොකක්ද කියලා බලන්න. ඔය තියෙන්නේ පින්සලක්. ප්ලේන් කරන පින්සලක්. එහෙමනම් ඒකට කියන්නේ කෙලින්ම වචනේ පේන්ට් පූත්. පේන්ට් පූත් කියන්නේ පේත පූන්ති මිනිදා කියලා තියෙන්නේ මොකද්ද? ප්ලේන් කරන පින්සල. එහෙම ලියා ගන්න. උත්තරය එතකොට එන්නේ 192 3. මේකේ සම්පූර්ණ තේරුම කිව්වොත් පේන්ත චිරල් හල්තේ සායම් හනන් පේන්ත පූති මිනිදා. උත්තරේ 3 තියෙන්නේ පේන්ට් ගෑම සඳහා නැත්නම් පේන්ට් කිරීම සඳහා පේන්ත චිරල් හල්තේ කියන්නේ පේන්ට් කිරීම සඳහා භාවිතා කරන පේන්ත පූත් කියන්නේ පින්සල වේ. පේන්ට් කිරීම සඳහා භාවිතා කරන පින්සල වේ කියන තමයි උත්තරේ සිංහල තේරුම 3. 192 උත්තරේ 3. අපි බලමු 193. 193 තියෙන්නේ ඔය තියෙන්නේ සොන්සුරේ. සොන්සුරේ කියන්නේ අත්කරත්තය. රවුම් කරන්න අත්කරත්තයක් මේ තියෙන්නේ. අත්කරත්තය කියලා ලියා ගන්න සොන්සුරේ කියන එකට 193 මම සම්පූර්ණ තේරුම කියන්නම්. මුල් ගණන් උල්හල් හල්තේ සයම් හනන් සොන්සුරේ ඉඳලා. ඒ කියන්නේ බාණ්ඩ එහා මෙහා ගෙනියීමට සඳහා භාවිතා කරන අත්කරත්තය වේ කියලා තමයි උත්තරේ 3 තේරුම. එතකොට 193 3. 194 තියෙන්නේ ඔය තියෙන්නේ චුල්චා. චුල්චා කියන්නේ ටේප් එක. රවුම් කරගන්න චුල්චා කියන එක. චුල්චා කියන එක රවුම් කරගන්න චුල්චා ඉම්මිදා රවුම් කරන්න ටේප් එක. එතකොට මේක සම්පූර්ණ තේරුම ගියොත් 194 3 තියෙන්නේ කිරිරල්. කිරිරල් කියන්නේ දිග. කිරිරල් චෙල්සු ඉන්නන් චුල්චා ඉම්මිදා. දිග මැනීම සඳහා. චෙල්සු කියන්නේ මැනීම. මනිනවට කියන්නේ චෙල් කියලා. කිරිරල් චෙල්සු ඉන්නන් මැනීමට හැකි ටේප් එක වේ. දිග මැනීම සඳහා භාවිත කරන ටේප් එක වේ කියන තමයි උත්තරේ 3 තේරුම. 195. ඒතරගේ උත්තරේ 4. කීයද? 3. 194 උත්තරේ 3. 195 බැලුවොත් මේ තියෙන්නේ ඉනිමග. ඉනිමගට කියන්නේ කෙලින්ම සදරි. උත්තරය 4 තියෙන්නේ සදරි කියන්නේ ඉනිමග. මේ ඉනිමගන්නේ තියෙන්නේ. එතකොට මේකේ සම්පූර්ණ 195 තේරුම කිව්වොත් නොපන් ගොසේ උස් ස්ථානවල උල්ල කල්තේ උඩට යන්නට උස් ස්ථානවල උඩට යන්නට සහාය කරන සාදරීම් නිදා නොපන් ගොසේ උල්ල කල්තේ සහාය කරන සාදරීම් නිදා උත්තරේ 4 තියෙන්නේ උස් ස්ථානයකට උඩට නැගීම සඳහා භාවිතා කරන හිනිමග වේ. 195 උත්තරේ 4. 196 තියෙන්නේ මොකද්ද?
186 තියෙන්නේ ඔය තියෙන්නේ තරාදියක්. තරාදියට මේ ඉලෙක්ට්‍රික් තරාදියට ගොඩක් දුරට කියනවා චොංජ චෝල් කියලා. මෙතන නම් තියෙන්නේ චෝල් විතරයි. මේ උත්තරේ රවුන්ඩ් කරගන්න චෝල් කියන එක. චෝල් කියන්නේ තරාදිය. චෝල් කියන්නේ තරාදිය. මේකේ තේරුම කිව්වොත් 196 උත්තරේ 4 තියෙන්නේ මුල්ගොනි. මුල්ගොනි මුගෙරල් චෙල්සුයින්නන් චෝල්ලින්නිදා. එතකොට 196 උත්තරේ 4 තියෙන්නේ මුල්ගොනි කියන්නේ භාණ්ඩ නැත්තම් භාණ්ඩ තමයි සාමාන්‍යයෙන් ඔය හාල් ඒ වගේ වෙන්නේ මනින්. එතකොට භාණ්ඩ බර මැනීම සඳහා භාවිතා කරන තරාදිය වේ. ඕක තමයි ඔගේ සිංහල තේරුම. මුගේ කියන්නේ බර. චෙල් කියන්නේ මනිනවට. සරේ 196 197 ඕක තමයි ගොඩක්ම මේ අපිට පේන්නම තියෙන එක සොහවගේ. ඕකේ තේරුම සොහවගේ. ඕක හැමෝම දන්නව එකක්. ගොඩක් අය දන්නවා. සොහවගේ කියන්නේ ගිනි නිවන උපකරණය. සොහවගේ උත්තරේ එකේ තියෙන සොහවගේ. ඒක ඉරක් ගහන ඕක දැක්ක ගමන් වෙනේව බලන්න වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණයෙන් තේරුම දැනගන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඒක නිසා මම මේක කියලා දෙනවා 197 උත්තරේ එකේ තියෙන්නේ පුරල්. පුරල් කල්තේ සායංහනන් සොහවගීම්නිදා. ඒ කියන්නේ පුල් කියන්නේ ගින්දර, කල්තේ කියන්නේ නිවන්න භාවිතා කරන ගිනි නිවීමේ උපකරණයයි. ඒක තමයි ඔක තේරුම 197 උත්තරේ එක. 198 තියෙන්නේ මොකද්ද? 198 තියෙන්නේ මේ හෝස් එකක් තියෙන්නේ. ඕකම තියෙනවා හෝස කියන එකම තියෙනවා උත්තරේ. හෝස කියන එක උත්තරේ. හෝස කියන්නේ හෝස් එකටම තමයි. එතකොට උත්තරේ තියෙන්නේ හෝස මේ බලන්න. හොයන්නේ ස කියන එකයි ඉම්නිදා කියන කෑල්ලනේ. වචනේ අවසන් කරන කෑල්ල ව්‍යාකරණේ. එතකොට 198 උත්තරේ 3. උත්තරේ 3 සම්පූර්ණ තේරුම කිව්වොත් මුරිනා. මුරිනා කියන්නේ වතුර සහ කාසර ගෑස්. පොනෙනන් තේ සායංහනන් නැවීමට භාවිතා කරන හෝස් එක වේ. වතුර සහ ගෑස් භාවිතා යැවීමට පොනෙනන් කියන්නේ පොනෙද කියන්නේ යවනකොට යැවීමට භාවිතා කරන හෝස් එක වේ. ඕක තමයි උත්තරේ 3 තේරුම. එතකොට උත්තරේ 3. හෝස කියන එක ටිකක් ගහලා හෝස් එක කියලා ලියාගන්න. 199 මේ තියෙන්නේ මොකද්ද? චෙබොන්දල්. චෙබොන්දල් තමයි මේ තියෙන්නේ. චෙබොන්දල් කියන්නේ මහන මැෂින් එක රවුන්ඩ් කරගන්න චෙබොන්දල්. උත්තරේ 4 අන්තිමේ තියෙන්නේ චෙබොන්දල් මහන මැෂින් එක කියලා ලියාගන්න. එතකොට උත්තරේ 4 තේරුම තමයි ඔසිනා. ඔසිනා කියන්නේ ඇඳුම් සහ කබන් තංගල් මන්දල්තේ සායංහනන් චෙබොන්දලින්නිදා. ඒ කියන්නේ ඇඳුම් සහ බෑග් මැසීම සඳහා භාවිතා කරන මහන මැෂින් එක වේ. උත්තරේ 4 තේරුම මේකයි. අපි යන් අන්තිමේකට last one අන්තිම එක. එතකොට 200 තමයි මේ කරන්න හදන්නේ. 200 බලන්න හොඳටම මේ තියෙන්නේ කතුරු තියෙනවා මේ ධන ලකුණක් ගහලා තියෙන්නේ කියන්නේ මොනවද? ප්‍රථම ආධාර ද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. ප්‍රථම ආධාර පෙට්ටියක් තියෙන්නේ මේ කියන්නේ. ප්‍රථම ආධාර පෙට්ටියට කෙලින්ම කියනවා කුගපම්. කුගපම් කියන්නේ ප්‍රථම ආධාර පෙට්ටිය රවුමක් ගහලා ඉරා ගන්න 4 තියෙනවා කුගපම් අන්තිමේ කුගපම් ඉන්මිදා කුගපම් ප්‍රථම ආධාර පෙට්ටිය කියලා ගන්න. මේක සම්පූර්ණ තේරුම කිව්වොත් 200 අම්ගප්සි හදිසි අවස්ථාවක. අම්ගප්සි කියන්නේ අංගප්සි හදිසි අවස්ථාවක පිරහන් යග්වා අවශ්‍ය මොනවද යක් කියන්නේ බේත් සහ කන්දන්හන් අත්‍යවශ්‍ය තෝගු කන්දන්හන් ඉරියෝ තෝගුරල් නෝතුනන් කුගපම්මිමිදා හදිසි අවස්ථාවක අවශ්‍ය වන බේත් සහ අත්‍යවශ්‍ය ඔය උපකරණ ඒ කියන්නේ කතුර ඒ වගේ ඒවා දාලා තියෙන මොකද්ද ප්‍රථම ආධාර පෙට්ටිය වේ. කුගපම් කියන්නේ ප්‍රථම ආධාර පෙට්ටිය. එහෙමනම් අමාරුවෙන් ප්‍රශ්න 200 ඉවර කරගත්තා. මේව ගොඩක් දිගයි අමාරුයි. කවන්නේ ඒ වුණාට මේ අනිවාර්යෙන් මේක කරන්න. ඒ කියන්නේ මේ ප්‍රශ්න 50 අනිවාර්යෙන් මේ මම ලේසි ක්‍රමයක් කිව්වා. ලේසි ක්‍රමයට නෙවෙයි අමාරු ක්‍රමයට පුළුවන් අය හැමෝම මේක කරන්න බලන්න අනිවාර්යෙන් එක්සෑම් එක ගොඩ යනවා. ඒක ෂුවර්. එහෙම කරනවා නම් අනිත් අයත් කොහොම හරි මම කියන්නේ ගොඩ යන try කරන්න තනි වචනෙන් හරි මේක කරන්න try කරන්න කොහොම හරි කොරියන් ගියොත් ඇත්තරම ගොඩ ප්‍රශ්න ගොඩක් ඉවර වෙනවා. සල්ලි කියන එක අනිවාර්යෙන් ලැබෙනවා. ඒ නිසා එහෙමනම් ඊළඟ ප්‍රශ්න ටිකට ලෑස්ති වෙලා ඉන්න. රීඩින් සෙක්ෂන් එකේ අමාරු ප්‍රශ්න ටික තමයි ඊළඟට එන්නේ. හිස්තැන් තියෙන ප්‍රශ්න ටික. එතකොට ඒවා අනිවාර්යෙන් එක්සෑම් එකට එන ප්‍රශ්න. එහෙමනම් channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න, මේක share කරන්න.
අනිත් හැමෝටම බලා ගන්න. එහෙනම් අදට මේ ක්ලාස් එක මේ වීඩියෝ එක අද නවතිනවා. ඔබට සුබ දවසක්.